අයිබෝවන් සුබදැසනක් ප්‍රාර්ථනා කරනවා 2022 7 වෙනි මාසයේ 22 වෙනිදා සිකුරාදා දවසේ අද දවසේ අපේ මුණ ගැහිම මේ සිදු වෙන්නේ දවසේ ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඔබට වටින බොහෝ දේවල් සමීප කරන්න ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙලා ඉන්නේ අපේ මුලින්ම යන්න සූදානම් වෙනවා අද පුවත්පතට අවධානය යොමු කරන්නට අද පුවත්පතේ සිරස්තල දෙකක් අද දවසේ ප්‍රධාන විදිහට ඉදිරිපත් කරනවා ඒ අතරින් ඉහළින්ම තියෙන ප්‍රධානම ඡායාරූපයත් එක්ක ඉදිරිපත් කරන සිරස්තලයේ බවට පත් වෙන්නේ කුරුන්දි විහාරයේ ඩෝසර් කිරීමේ තීන්දුව අවලංගුයි කියන කාරණාව. කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කළ මාස්ටර්තුරයා පෙර ලබා දුන් නියෝග අවලංගු කර සංරක්ෂණ කටයුතු සිදු කිරීමටත් අවසර දෙයි කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. මුලතෙව් කුරුන්දුමලේ ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම ඉවත් කරන ලෙසට ලබා දුන් මාස්ටර් තීන්දුව අවලංගු කිරීමට මුලතෙව් මාස්ටර් ආර් සර්වරාජා මහතා පෙරේදා නියෝග කොට තිබෙනවා කියන කාරණාව තමයි මේ කියන්නේ. මේ පිළිබඳව අදහස් දක්වනවා ගෞරවනීය විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ විසින් උන්වහන්සේගේ අදහසුත් එක්ක මේ කටයුතු යලිත් වතාවක් සුපුරුදු විදිහට කරගෙන යන්නට අවස්ථාව තිබෙනවා කියන කාරණාව තමයි තිබෙන්නේ. ඒක නිසා සංරක්ෂණ කටයුතු කරගෙන යනවා කියලා සඳහන් කරනවා. එය ප්‍රධානම සිරස්තලය බවට පත් වෙනකොට ඊළඟ ප්‍රධාන සිරස්තල අතරට එකතු වෙන සිරස්තලයක් අද දවසේ අද පුවත්පත එකතු කරන්නේ 8 වෙනි විධායක ජනාධිපති ලෙස රනිල් දියුරුම් දෙයි කියන සිරස්තලයත් එක්ක ඡායාරූප ප්‍රවෘත්තියක්. මේ ඔබ දකින්නේ එයයි අගමැති දිනේෂ් සහ ඇමති මණ්ඩලයේ දියුරුම් දීම අද දවසේදී සිදු වෙනවා කියලා තමයි කියන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීම පසුවට සිදු වෙනවා කියලාත් මෙහි සඳහන් කරලා තිබෙනවා. ඒ අනුව මේ සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙනකොට අද පුවත්පතේ අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අතරට මෙයයි එකතු වෙලා තිබෙන්නේ. මේ ඡායාරූපයත් එක්ක තමයි සියලුම පුවත්පත් පහේ අද දවසේදී වාර්තා කරන කාරණාවන් එකතු කරලා තිබෙන්නේ දේශපාලන ශාස්ත්‍රයේ මේ සුවිශේෂී අවස්ථාව පිළිබඳව. ඊළඟට අපි තවත් සිරස්තල කීපයකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අද පුවත්පතෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර නව චරමරමක් සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතායි ඒ විදිහේ ප්‍රකාශයක් කරන්නේ. ධම්මික පෙරේරා මහත්මයා පිළිබඳව මේ දවස්වල දැන් වැඩි වශයෙන් කතා බහ කරනවා පුවත්පත්වල එමත් විශේෂයෙන්ම ඔහුගේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙනවායි කියන කාරණාවත් එක්ක අද දවසේ බොහොමයක් පුවත්පත්වල වාර්තා වෙලා තිබෙන්නේ ධම්මික පෙරේරා මහත්මයා අස්වෙනවායි කියලා ඉල්ලා අස්වෙනවායි කියන කාරණාව. නමුත් අද පුවත්පත ඉදිරිපත් කරන ඊට වඩා ටිකක් වෙනස් ආකාරයේ සිරස්තලයක් ධම්මික පෙරේරා අස්වන බව දන්වා නැහැ. පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් ඒ විදිහට කියනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඒ මහතා විසින් තමන් දැනුවත් කර නැතයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පුවත්පතට ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඔහු සඳහන් කළා ඉන්නවා ඇතම් මාධ්‍ය එවැනි කරුණු සඳහන් කළද පක්ෂය තුළ හෝ තමන් සමග පෞද්ගලිකව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ධම්මික පෙරේරා මහතා කටයුතු කරලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. කෙසේ වුවත් මේ මහතා ඉල්ලා සුවත ඇතිවන മന്ത്രി දුර පුරප්පඩු සඳහා කවරෙකුපත් කරන්නේද යන්න පිළිබඳව තීරණය කිරීම කල් වැඩියයි ප්‍රධාන ලේකම්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කරා කියලා මෙහි සඳහන් වෙනවා. අපි දැන් යන සූදානම් වෙනවා අපේ අල්ලපු රටට ඉන්දියාවට. ඉන්දියාව හා සම්බන්ධ දේශපාලන ශාස්ත්‍රයේ පෙරලියක් පිළිබඳව දවසේදී අද පුවත්පත වාර්තා කරනවා. ඉන්දියාවේ නව ජනපතිනිය ද්‍රෞපදී මුර්මු එක්සත් ජනපද ජනාධිපති බයිඩන්ට COVID-19 ආසාදනය වෙයි කියන සිරස්තල දෙකම එකටයි අද දවසේදී ඉදිරිපත් කරන්නේ. ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස පාලක ಭಾರತೀಯ ජනතා පක්ෂ සන්ධානයෙන් ඉදිරිපත් වූ ද්‍රෞපදී මුර්මු ඊයේ දිනේදී තේරීපත් වුණා කියන කාරණාව මේ සිරස්තලයත් එක්ක තවත් තොරතුරු කිහිපයකුත් එක්කම වාර්තා කරනවා. විශේෂයෙන්ම ගෝත්‍රික ඉන්දියාව තුළ තිබෙන ගෝත්‍රික සම්භවයක් තියෙන තැනැත්තියක් විදිහට තමයි ඇයව හඳුන්වන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉන්දියාවේ ජනපති ධුරයටපත් වූ පළමු අවස්ථාවද මේ බවට පත් වෙනවා මෙවැනි ගෝත්‍රික කාන්තාවක් මේ විදිහට ජනාධිපති ධුරයට පත්වීම. 64 හැවිරිදි අවුරුදු 64ක් වන ඇය මේ තත්ත්වයට පත්වීමත් එක්කම මීට පෙර ආතුව ගුරුවරියක් වශයෙන් කටයුතු කරා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ තොරතුරු වාර්තා වෙන්නේ. ඒත් එක්කම ඇගේ ගෝත්‍රික ජනතාව මේ සතුට සමරමින් විවිධ උත්සව ඒ වගේම ආගමික වතාවත් රැසක ඔවුන්ට ආවේනික සංස්කෘතික ක්‍රියාදාමයන් රැසක නිරත වෙනවා කියලත් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම විදේශ මාධ්‍ය හරහා ඒ ඉන්දියාවේ නව ජනපතිනියගේ පත්වීම පිළිබඳවයි අද දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ.
හොරුන් රකින්න ජනාධිපතිවරයෙකු පත් කරගත්තා. සජ්ජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහෙම ප්‍රකාශ කරනවා කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා අද පුවත්පත. ජනාධිපති ලේකම්වරයා පිළිබඳව අද දවසේදී තොරතුරක් වාර්තා වෙනවා. නව ජනාධිපති ලේකම්වරයා සමන් ඒකනායක මහතා බවට පත් වෙලා තිබෙනවා කියන කාරණාව තමයි අද දවසේදී වාර්තා කරන්නේ. ජනාධිපති ලේකම් ධුරය සඳහා සමන් ඒකනායක මහතා පත් කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දියුරුම් දීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරා කියලා තමයි මේ සිරස්තලයෙන් වාර්තා කරන්නේ. ඒ මහතා මේ තනතුරට පත්වීමට පෙර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙසත් කටයුතු කරලා තිබෙනවා. සමන් ඒකනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අවස්ථා කිහිපයකදීම අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර තිබීමත් විශේෂත්වයක්. දිනේෂ් ඇමතිවරයා පිළිබඳව එහෙම නැත්නම් දිනේෂ් මහත්මයා අග්‍රාමාත්‍යවරයා ලෙස අද දවසේදී දියුරුම් දෙනවා කියන කාරණාව සියලුම පුවත්පත්වල වාර්තා කරලා තිබෙනකොට අද පුවත්පතත් ඒ පිළිබඳව වාර්තා කරනවා. අගමැති දිනේෂ් සහ ඇමති මණ්ඩලයේ දියුරුම් දීම අද දවසේ සිදු වෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීම පසුවට තමයි සිදු වෙන්නේ කියන කාරණාවත් මෙහි සටහන් කරලා තිබෙනවා. රට පවත්වාගෙන යාම සඳහා ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමෙන්ටු කිරීම වෙනුවෙන් පෙර කටයුතු කළ ඇමති මණ්ඩලයම කෙටි කාලයක් සඳහා දිනේදී දියුරුම් දීමට නියමිතයි කියලත් මේ තොරතුරත් එක්ක තවත් කාරණා එකතු කරලා තිබෙනවා. අධිකරණයේ හමුවේ පෙනී නොසිටි මුදලිගේට සහ ජිනරත්න හිමිට වරෙන්තු උද්ඝෝෂණය හා සම්බන්ධ කාරණාවක් ඒ විදිහට ඉදිරිපත් කරනවා. ඔවුන්ට අධිකරණයේ හමුවේ පෙනී සිටින්නට කිව්වත් අධිකරණයේ හමුවට නොගිය මුදලිගේට සහ ජිනරත්න හිමියන්ට වරෙන්තු නිකුත් කරලා තිබෙනවා කියලා තමයි මේ කියන්නේ. ජනාධිපති කොමිෂන් සභා 5ක් වෙනුවෙන් කෝටි 19කට අධික මුදලක් වැය කරලා මේ තවත් සිරස්තලයක් අද පුවත්පත වාර්තා කරන්නේ. මිනිස් ජාවාරම් පිළිබඳව ඇමරිකානු වාර්තාවෙන් ශ්‍රී ලංකාවට උසස් වීමක්. මිනිස් ජාවාරම් මහා සම්බන්ධ කාරණා නිරන්තරයෙන්ම කතා බහ කරනවා. ඒ අනුව ලංකාවෙත් මේ තත්ත්වය යම් යම් තැන්වලදී අපිට වාර්තා වුණා. නමුත් අද දවසේදී වාර්තා කරනවා අද පුවත්පත මිනිස් ජාවාරම් පිළිබඳව ඇමරිකානු වාර්තාවෙන් ශ්‍රී ලංකාවට යම් උසස් තත්ත්වයක් ලැබිලා තිබෙනවා කියන කාරණාව. අංක 90 ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි. ඊයේ දවසේදී යම් අත්හදා බැලීම් කිහිපයක්ම කොළඹ ආශ්‍රිතව සිදු කරුණා. ඒ තත්ත්වය සාර්ථකයි කියන කාරණාව තමයි මේ කියන්නේ. විශේෂයෙන්ම අංක 90 වාහන ඉන්ධන ලබා ගැනීමට ගමන් කිරීමත් එක්ක පෝලිම් ප්‍රමාණය අඩුවීම, පෝලිම් වල රැඳී සිටින්න සිදුවෙන කාලය අඩුවීම වගේ කාරණා සිදු වුණා. ස්පෙට්කෝ ඉන්ධන පිළිබඳ වල ඊයේ ක්‍රියාත්මක කරනු වාහන ලියාපදිංචි සංඛ්‍යා අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය සාර්ථකව ඇති බව වාර්තා වෙනවා කියලා කියනවා. IOC ඉන්ධන පිළිබඳ වල මෙම ක්‍රමයේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දිගු පෝලිම් දක්ගත හැකි වුවද ස්පෙට්කෝ ඉන්ධන පිළිබඳ වල මෙම ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් පෝලිම් වල දිග අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව 0.1 සහ 2 අවසන් ඉලක්කම් ඇති වාහන සඳහා අඟහරුවාදා සහ සෙනසුරාදා ඉන්ධන නිකුත් කරන අතර 3, 4 සහ 5 ඉලක්කම් අවසන්ට ඇති වාහන සඳහා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනේදී ඉන්ධන නිකුත් කරනවා කියලා කියනවා. 6, 7, 8 සහ 9 ඉලක්කම් ඇති වාහන සඳුදා, වදාදා සහ සිකුරාදා කියන දිනයන් තුනේදී ඉන්ධන නිකුත් කිරීම සඳහා ගමන් කළ යුතුයි කියන කාරණාව තමයි බලශක්ති අමාත්‍යාංශ විසින් පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණේ. එයි අද දවසේ අද පුවත්පතේ තිබෙන මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල විදිහට අපිට ඔබට කියන්න තිබෙන්නේ. ඒ සමගම ඇතුල් පිටුවල ප්‍රවෘත්ති කිහිපයකටත් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් නිල ඇඳුමෙන් ඉන්ධන ලබා ගන්නට අම්බලන්ගොඩ පොලිසියෙන් සීමා සිය බල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට එන පොලිස් නිලධාරීන්ගෙන් නිල ඇඳුම පෙන්වා ඉන්ධන ලබා ගැනීම සිදු කරනු ලබන බව සියලුම වංචාවලට වැටබැඳීමට අම්බලන්ගොඩ පොලිසිය යනුව තීරණය කරලා තිබෙනවා කියලා කියනවා. පොලිස් නිල ඇඳුම ඇඳගෙන ඇවිදilla හුඟක් අය මේ විදිහට ඉන්ධන ලබා ගන්න කටයුතු කිරීම සහ ඒ සමගම පෝලිම් වල ඉන්න ජනතාව මේකට විරුද්ධ වීමත් එක්ක එතන ඇතිවෙනා වූ බරපතල ගැටලුම් තත්වයක් ඇති වෙනවා. මේ සියලු කාරණාත් එක්ක අම්බලන්ගොඩ පොලිසියෙන් මේ සීමා දාලා තියෙනවා කියන කියනවා. දැන් අවශ්‍ය වෙන්නේ නැති වෙයි. ඉතින් එහෙම ඉන්ධන ලබා ගන්නට විවිධ දේවල් පාවිච්චි කරන්න. මොකද දැන් අවසාන අංකය වෙන් කරලා තිබෙනවා දිනයක්. ඒකට ලබා ගන්න පුළුවන්. දැන් පෝලිම් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. ඉන්ධන සැපයීම ටිකක් වැඩි වෙලා තියෙනවා කියලා අපිට දැන් දැනෙනවා. ඒත් එක්කම ඉදිරියේදී QR කෝඩ් එකත් එක්ක කටයුතු කරන්න තිබෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක මෙවැනි දේවල් ඉදිරියේදී කතා බහ කරන්න නොලැබෙනවා නම් තමයි වටින්නේ. එහෙම නැතුව Tamanගේ නිල ඇඳුම පාවිච්චි කරලා හරි Tamanගේ රැකියාව පිළිබඳව කතා බහ කරලා
පෝලිං වලින් පිට ඇවිදilla මෙහෙම දේවල් කරගන්නවා නම් යලිත් වතාවක් අර අර්බුදකාරී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් ඉන්ධන ලබා ගැනීමේදී. ඊට පස්සේ තවත් කාරණා කීපයක් ගියොත් එහෙම ඩෙන්ගු අවදානම් පිළිබඳව දවසේදී සියලුම පුවත්පත් වාර්තා කරලා තිබෙනවා. අද පුවත්පතෙත් ඩෙන්ගු හා සම්බන්ධ කාරණා කීපයක්ම ඉදිරිපත් කරලා තිනවා. ඒ අතරතුර මාතලේ හා උකුලේ ඩෙන්ගු අවදානමක් තියෙනවා කියලා වැඩි අවදානමක් තියෙනවා කියන කාරණාවටත් ලිපියක් ඉදිරිපත් කරලා තිනවා අද දවසේදී. අධ්‍යාපනයත් අත්‍යවශ්‍ය සේවාවක් කරන්න ලංකා ගුරු සංගමයෙන් එහෙම ඉල්ලීමක් කරනවා කියලා කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා අද දවසේදී. අද පුවත්පත ජනපති පක්ෂ නායකයෝ හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේරුම් දීමෙන් පසු විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවත්වා තිබේ කියන කාරණාවත් එක්ක එහිදී තමන් හා ජනාධිපතිවරයා අතර සුහදව හා අවංකව අදහස් සමාරුවක් සිදු වූ බවත් දුක්ඛිත ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා ඵලදායී සහාය ලබා ගැනීමට විපක්ෂයේ අධිෂ්ඨානයේ නැවත අවධාරණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරලා තිබෙනවා කියන කාරණාව අද පුවත්පතයි වාර්තා කරන්නේ. අද දවසේදී නෝඩීල්ගම ඉවත් කර ගැනීම හා සම්බන්ධ තොරතුරු සියලුම පුවත්පත් වාර්තා කරනකොට අද පුවත්පතේ ඇතුළු පිටුවල ඡායාරූප කිහිපකුත් එක්ක ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. කොල්ලොපිටිය අරේගහ මන්දිරයේ ඉදිරිපිට පිහිටුවා තිබූ නෝඩීල්ගම ඊයේ දිනේදී අරගලකරුවන් විසින් ඉවත් කර ගන්නා ලදී. මීට පෙර එය මයිනෝ ගෝගම ලෙස නම් කර තිබුණු අතර මේ 9 වෙනිදා ප්‍රහාරයෙන් පසු එය නෝඩීල්ගම ලෙස නම් වෙනස් කර තිබිනි කියලා තමයි සඳහන් කරන්නේ. ඔය විදිහට තොරතුරු වාර්තා කරනවා. තවත් එක ලිපියක් තිබෙනවා අද දවසේදී විශේෂ ලිපියක්. ජනාධිපති කමිෂන් සභා 5ක් වෙනුවෙන් රුපියල් කෝටි 19කට අධික මුදලක් වැය කරලා තිබෙනවා කියලා තමයි සිරස්තලයේ සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාවේ සිදු අපරාධ වංචා දූෂණ අක්‍රමිකතා මෙන්ම සමාජ ගැටලු විමර්ශනය කිරීම වෙනුවෙන් 2010 සිට 2016 දක්වා කාලය තුලදී පමණක් ස්ථාපිත කරනු ලැබූ ජනාධිපති කමිෂන් සභා 5ක් වෙනුවෙන් රුපියල් 19 කෝටි 50 ලක්ෂයකට අධික මුදලක් වැය කර තිබෙන බව තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි ඒ ලිපියේ උපුටා ගැනීමකට ගියොත් අපිට ඔබට කියන්න තියෙන්නේ. එමනම් අපි සූදානම් වෙනවා ඊළඟට අවධානය යොමු කරන්නට ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත්වෙන්නේ රනිල් දියුරුම්දී වැඩ ආරම්භයි කියන සිරස්තලයත් එක්ක රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා විදිහට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ පෙරවරුවේ දියුරුම් දුන්න අවස්ථාව තමයි අපට මේ දකින්න ලැබෙන්නේ. ඒ සමගම ඊට පහළින් එහා සම්බන්ධවම තවත් තොරතුරු වාර්තා කරන්න මේ විදිහට මැති සභේ චාම් උත්සවයක් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවති චාම් මෙන්ම කෙටි උත්සවයේදී සභාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දියුරුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයෙහි 6 වතාවක් කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දියුරුම් දුන්නේ ප්‍රථම වතාවටයි කියලා සඳහන් කරනවා. පහළ ඡායාරූපයෙන් එතනට සහභාගී වුණු අනිකුත් විශේෂ අමුත්තන් අතරින් කිහිප දෙනෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන්ගේ ඡායාරූපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අද පුවත්පතෙත් කතා බහ කරපු ධම්මික පෙරේරා මහතා පිළිබඳ ප්‍රවෘත්තිය ලංකාදීපයේ වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. ධම්මික මන්ත්‍රී ධුරයෙන් නැස් වෙයි. ආයෝජන ප්‍රවර්ධන හිටපු අමාත්‍ය ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත කියලා තමයි එහි සඳහන් වෙන්නේ. සජබ තරුණ බලවේග සභාපති මයන්ත ඉවත් වෙයි. මංජුල මහීක වීරරත්නයි වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්වා අස්වී තිබෙනවා කියන කාරණාව. ඊයේ දවසේදී ජනාධිපතිවරයා දියුරුම් දෙන අවස්ථාවේදීම විදුලිය විසන්දීමක් සිදු වුණා. ඒ පිළිබඳව අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා. ලංකාදීපේ වාර්තා කරන්නේ ජනපති දියුරද්දී මැති සභාවේ විදුලිය නැතිවීම පරීක්ෂණ CID-ට. එය තමයි අද දවසේදී තවත් සිරස්තලයක් විදිහට ලංකාදීප පුවත්පත මේ මොහොතේදී ඉදිරිපත් කරන්නේ. මේ ප්‍රවෘත්තිය තුලත් සඳහන් වෙනවා අනිකුත් පුවත්පත්වලත් මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ අවස්ථාවේදී සිදු විදුලිය විසන්දීම පිළිබඳව කිසිම ගානකට නොගෙන අලුත් ජනාධිපතිවරයා තමන්ගේ ඉදිරි වැඩ කටයුතු ටිකේ මොහොතේ සිදු කරගෙන ගියා. කොච්චර බාධකාවක් තමන්ගේ වැඩේ කරගෙන යනවායි කියන කාරණාව පිළිබඳව සටහන් කරමින් අද දවසේදී විවිධ සටහන් තියෙනවා ජාතික පුවත්පත් තුල. අපි එනවා තවත් සිරස්තලයකට. අපි මේ පිළිබඳව කතා බහ කළා ඉන්දියාවේ ජනාධිපති ධූරය පිළිබඳව. අද පුවත්පතත් එක්ක ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. ඉන්දියා ජනපති ධූරයට ගෝත්‍රික කතක් කියලා තමයි ලංකාදීපය එය වාර්තා කරන්නේ.
නව අගමැතිවරයා පිළිබඳවත් තොරතුරු වාර්තා වෙනවා. නව අගමැති දිනේෂ් තිවුරුම් දීම අද තිබෙන කැබිනට්ටුව දිගටම පාර්ලිමේන්තුවේ සභානායක සහ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නව රජය අග්‍රාමාත්‍යවරයා ලෙස අද දහවල් දිවුරුම් දීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය දුරෙහි දිවුරුම් දෙනු ඇත කියලා සටහන තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා පිළිබඳව ලංකාදීපයත් අද දවසේ තොරතුරක් වාර්තා කරනවා. ජනාධිපති ලේකම් සමන්වේක නායක ජනාධිපති ලේකම්වරයා ලෙස සමන්වේක නායක මහතා පත් කර ලැබ සිටී. අන්තරයේ කැඳවුම්කරු වසන්තට රත්කරව්වේ හිමියන්ට වරෙන්තු. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජනරතන හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් තිලන ගමගේ මහතා ඊයේ වරෙන්තුවක් නිකුත් කරා කියලා තමයි කියන්නේ. තව මාස 5කින් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන්. මහ බැංකුව අධිපතිවරයායි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. ශ්‍රී ලංකාවට පැහැදිලි වැඩසටහනක් තිබෙන බවත් ඉදිරි මාස 5ක කාලය තුල වත්මන් ආර්ථික අර්බුදයෙන් යම් තාක් දුරකට ගොඩ ඒමට හැකියාව ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා CNN නාලිකාව සමග පැවති සමුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ කියලා තමයි කියන්නේ. නෝ ඩීල් ගම ඉවත් කරගනී චාරිපුකුත් එක්කයි අද දවසේදී ලංකාදීප පුවත්පත තමන්ගේ මුල් පිටුවේ අවසාන වශයෙන් ඉදිරිපත් කරන සිරස්තලයේ බවට පත් වෙන්නේ. ඒ අතරතුර අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. පාර්ලිමේන්තුව කෙටි කලකට වැසේ විවෘත කිරීම නව ජනපති අතින්. එයයි අද දවසේදී අපි තෝරා ගන්න අනිකුත් ලිපිය බවට පත් වෙන්නේ. පාර්ලිමේන්තුව කෙටි කලක් සඳහා වාර අවසන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හමුවේ ජනාධිපතිවරයා මේ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරා කියලා තමයි ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. අල්ලස් චෝදනාව වහාම විභාග කරවන්න නම පිරිසුදු කරගන්න ඕනෑයයි නිමල් සිරිපාල ජනපතිට කියයි. නිමල් සිරිපාල සිල්වා මහතා හා සම්බන්ධව කාරණාව විශේෂයෙන්ම ජපාන් සමාගමකින් අල්ලස් ලබා ගැනීමට උත්සාහ කළ බවට තමාට එරෙහිව තිබෙන චෝදනාව සම්බන්ධයෙන් කඩනම් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වරාය නාවික සහ ගුවන් සේවා හිටපු අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කරා කියලා තමයි මේ ලිපියෙන් සඳහන් වෙන්නේ. සිපෙට්කෝ ෂෙඩ් මාසකට පසුව වාහන අංකය 90 තෙල් නිකුත් කරයි. මේ තවත් සිරස්තලයක් වාහන එළියවන්ති අංකය අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමට රට පුරා සිපෙට්කෝ ඉන්ධන පිරුම් මහල් වලින් මාසයකට අධික කාලයකට පසුව ඊයේ දවසේදී සිදු වුණා කියන කාරණාව කියනවා ඒ විදිහට. විමල් වීරවංශ මහතාගේ අදහස් දැක්වීමකුත් එක්ක ඊයේ දවසේ තිබුණු මාධ්‍ය හමුවකදී දක්වපු අදහසුත් එක්ක තවත් කෙටි ලිපියක් තිබෙනවා. අලුත් කට්ටියටත් මේ රට ගොඩ ගන්න පුළුවන්ද සැකයි. ඒ තමයි සිරස්තලයේ බවට පත් වෙන්නේ. එක්සත් වෙලාවේදී තියෙනවා තවත් සිරස්තලයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකයට ජාත්‍යන්තර අවධානය කඩිනමින් ඕනෑ කියන සිරස්තලයත් එක්ක ශ්‍රී ලංකාවේ කඩාවැටුණු ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තර අවධානය ඉතාමත් යොමු යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා කියන කාරණාව තමයි කියන්නේ. මානුෂීය ආධාර ලබා දෙන සංවිධාන පමණක් නොව ජාත්‍යන්තර මූල්‍ය ආයතන පෞද්ගලික ණය දෙන්නන් සහ රටවල් ශ්‍රී ලංකාවේ උදව්වට පැමිණ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෝ පෙන්වා දෙනවා කියලා තමයි එම ලිපියෙන් ප්‍රකාශ වෙන්නේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා තමන්ගේ තනතුරේ වැඩබාර ගැනීමෙන් පස්සේ ගංගාරාම විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගැනීම සිදු වුණා. එහිදී විශේෂයෙන්ම මාධ්‍යවේදීන් විදේශ මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නයක් වුණා රාජපක්ෂවරුන් හා සමග තිබෙන මිත්‍රත්වය පිළිබඳව. එහිදී කරපු ප්‍රකාශයත් එක්ක විශේෂ ලිපියක් අද දවසේදී ලංකාදීප පුවත්පත සම්පාදනය කරනවා. මම රාජපක්ෂවරුන්ගේ මිතුරෙකු නොව ජනතාවගේ මිතුරෙක්. රාජපක්ෂවරුන්ට එරෙහිව හැමදාම ක්‍රියා කරා කියලා තමයි කියන්නේ. ජනපති මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් එහෙම කිව්වයි කියලා අද දවසේදී මේ ලිපියත් එක්ක ඡායාරූපයකුත් සඳහන් කරමින් ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපිට ඉතින් ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙයි මේ මිත්‍රත්වයේ තරම කොයි තරම්ද කියලා. ඔය විදිහට දවසේ අපිට ලංකාදීපයේ සහ අද පුවත්පතේ විශේෂ ප්‍රවෘත්ති සහ මුල් පිටුවේ ප්‍රවෘත්ති ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි කෙටි විරාමයක් සඳහා ගමන් කරන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ අනිකුත් ජාතික පුවත්පත්වල තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම් රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින්.
යලිත් සියද පත්‍රයේ සමගින් අපි සජීව වුණ ගැහෙනවා. මව්බිම පුවත්පත්‍රයේ අපි අවධානය යොමු කරන්නේ නව අගමැති කැබිනට් මණ්ඩලය මල්පාරේදී අද දියුරුම් දෙයි. එයයි ප්‍රධාන සිරස්තලයක් විදිහට ඉදිරිපත් කරන්නේ මව්බිම පුවත්පත. නව අගමැති කැබිනට් මණ්ඩලය මල්පාරේදී අද දවසේදී දියුරුම් දෙනවයි කියන කාරණාව. ඔය කාරණාවත් එක්ක අපි යන්න සූදානම් වෙනවා ඊළඟ සිරස්තලයට. ඡායාරූප සිරස්තලයක් තමයි අපිට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. ජනපති දියුරුම් දෙයි පළමු ගමන ආරක්ෂක අමාත්‍යාංශයට. ඒ විදිහටයි තොරතුරු වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා දියුරුම් දීමේ අවස්ථාවේ ඡායාරූපයක් එකතු කරනවා මව්බිම පුවත්පත. ඒ සමගම පළමු ගමන ආරක්ෂක අමාත්‍යාංශයට ගමන් කරයි කියලා තමයි ඊළඟ සිරස්තලයෙන් කියන්නේ. කොහොම නමුත් අපිට අද දවසේදී අද අලුයමදී අරගලකරුවන්ගේ භූමියට යම් කෙසි ආරක්ෂක අංශවල පැමිණීමක් සහ යම් පහර දීමක් සිදු වුණයි කියන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ යම් ප්‍රචාරණයක් සිදු වෙනවා මේ මොහොත වන විටත්. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් ආපු ආරක්ෂක අංශවල පිරිස් බටපිරිස් මේ ගම වටලීම සහ එහි දෙපිරිස අතර යම් කිසි අරගලකාරී තත්ත්වයක් අර්බුදකාරී තත්ත්වයක් සහ ගැටුම්කාරී තත්ත්වයක් සිදුුණයි කියන කාරණාවත් නොනිද වශයෙන් වාර්තා වෙනවා. ඒ අනුව ඒ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අද දවසේදී සියත මාධ්‍ය තුලින් ඔබට ඉදිරියේදී ගෙනෙන්නට අප සූදානම්. අංක පිළිවෙලට ඉන්ධන සැපීම සාර්ථකයි අනික් අය හරවා යවයි පෑන් දෙකෙන් තෙල් ගහයි කියලා තමයි තවත් සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ මව්බිම පුවත්පත. විශේෂයෙන්ම අංක පිළිවෙලේ සාර්ථකත්වය පිළිබඳව සමාජය තුලත් වැඩි කතා බහක් තිබෙන වෙලාවක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා රටේ හැමදෙනාටම Tamanට අවශ්‍ය ඉන්ධන ටික කෝටා ක්‍රමයකට හෝ මෙසේ ලබා ගන්නට ටිකක් ලැබෙයි කියලා මේ නව වැඩ පිළිවෙලත් එක්ක. රනිල්ගේ ගෙට ගිරිත වීමට අදාළ වීඩියෝ දර්ශන CID මහජනතාවගෙන් ඉල්ලනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඒ වගේම ලේසියෙන් ගන්න බැරි QR කේතය ගැන චෝදනා රසක් තියෙනවායි කියලාත් කියනවා. ඔව් QR කෝඩ් එක ලබා ගැනීමේදී ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය යම් අපහසුතාවයක් පැවතුණා පළවෙනි දිනේදී. එහිදී ඒ පිළිබඳව අදහස් ඉදිරිපත් කරපු ඒ පාර්ශ්වය ප්‍රකාශ කරේ විශේෂයෙන්ම වැඩි තදබදයක් බොහෝ පිරිසක් එකවර මේ සඳහා ඇතුල් වීමට උත්සාහ කිරීම නිසා මේ කටයුත්ත යම් බාධාවක් සිදු වුණායි කියලා. නමුත් ඒ යථාර්ථයකට පත් කරනවා කියලා තමයි කියුනේ. නමුත් තවමත් වාර්තා කරනවා පුවත්පත් මෙය ලේසියෙන් ගන්න බැරි QR කෝඩ් එකක් පිළිබඳව යම් අර්බුදකාරී තත්ත්වයක් ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා කියලා. නමුත් ඒ සඳහා විවිධ ක්‍රමවේදයන් භාවිතා කරමින් විශේෂයෙන්ම ඉන්ධන පිළිවුම් මහල්වලත් යම් යම් ක්‍රමවේදයන් භාවිතා කරනවා. සමහර තැන්වලදී අපිට දැක ගන්න ලැබුණා ආරංචි මාර්ග වලින් ප්‍රකාශ වුණා. ඒත් එක්කම යම් යම් සංවිධාන යම් පිරිස් මේ පිළිබඳව එකතු වෙමින් ජනතාවට ඒ පිළිබඳව අවශ්‍ය දැනුම සහ ඒ QR කෝඩ් එක ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලකා දෙනවා අපි දැක්කා. ඉතින් කොහොම වුව රටක් විදියට හැමෝම එකතු වෙලා නිවැරදි ක්‍රමයකට යන්න ඕනේ. එහෙම නැත්නම් අර කිව්වා වගේ තෙල් කළු කඩ හිමියන්ගේ අතටපත් වීමත් එක්ක නැති ප්‍රශ්නයි ඇති වෙන්නේ. අවශ්‍යයට තෙල් ටික ලබා ගන්නට ඉඩකඩක් නැතිවීම තමයි සිදු වෙන්නේ. ජනපති ලේකම් සමන් ඒකනායක මහත්මයාගේ පත්වීම පිළිබඳව අද දවසේ මව්බිම පුවත්පතත් වාර්තා කරනවා. සිපෙට්කෝ යලි තෙල් වලින් පිරෙයි කියලා සිරස්තලයක් එකතු වෙනවා. බොරු අංක තහඩු ගහගෙන තෙල් ලබා ගන්නට පැමිණීම් පිළිබඳව ඊයේ දවසේදීත් වාර්තා වුණා. එහෙම આવොත් එහෙම දඩ සහ දඬුවම් කියන දේවල් ලබා දෙනවයි කියන එක අද දවසේදී පුවත්පත් වාර්තා කරනවා. මව්බිමත් ඒ පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඔය විදිහටයි අපිට මව්බිම පුවත්පතේ තොරතුරු ඔබට වාර්තා කරන්නට තිබෙන්නේ. මව්බිම පුවත්පතෙන් පස්සේ අපි යන්න සූදානම් වෙනවා අද දවසේදී දින මින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ නව අගමැති දිනේෂ් පරණ කැබිනට්ටුවත් අද දියුරයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිට වූ පසු අලුත් කැබිනට් මණ්ඩලයක් කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ මුල්ම සිරස්තලයේ දිනමින පුවත්පත වාර්තා කරන්නේ. නව රජයේ අගමැතිවරයා ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද උදෑසන 10ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දියුරුම් දීමට නියමිතය. නව ජනාධිපතිවරයා තේරීපත් වීමට පෙර සිට කැබිනට් මණ්ඩලය ඔවුන් දරූ අමාත්‍ය ධූරවල අද දවල් 12:30 සිට යලිත් දියුරුම් දෙන බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි කියන්නේ. ජනපති දියුරුම අතරතුර විදුලිය විසඳීම ගැන පරීක්ෂණය CID-ට ඒ පිළිබඳව තොරතුරක් වාර්තා කරනවා දිනමින. ඩෙන්ගු මර්ධනයට ජූලි 25 විශේෂ දවසක් වෙන් කරලා තිබෙනවා. ජූලි 25 කියන දවස ඩෙන්ගු මර්ධනය සඳහා විශේෂ දිනයක් විදියට යොදාගෙන තිබෙනවා, වෙන් කරගෙන තිබෙනවා කියන කාරණාවත් අද දවසේ වාර්තා කරනවා. එචාප් ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව
මැතිවරණ කොමිසමට දන්වයි. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස දියුරුම් දීම හේතුවෙන් ජනාධිපති ධූර මන්ත්‍රී ධූරයක පුරප්පඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නයි කියන තොරතුර තමයි අද දවසේදී වාර්තා කරන්නේ දිනවෙන පුවත්පත. උසාවියට කට්ටපැන්න අන්තරේ වසන්තර සහ රත්කරව්වේ හිමිට වරෙන්තු මේ පිළිබඳව අනිකුත් පුවත්පත්වල තොරතුරු වාර්තා කරලා තිබුණා. අපි ඔබට ඒ පිළිබඳව තොරතුරු ගෙනාවා. දුම්රිය ගාස්තු ඉහළට අවම ගාස්තුව රුපියල් 20යි. ඒ විතරයි අඩු වැඩි නොකර තිබුණේ අඩුවකට තිබුණේ. ඔන්න දුම්රිය ගාස්තුවත් ඉහළට ගිහලා තිනවා. අවම ගාස්තුව 20 දක්වා ඉහළ දමමින්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ කියා ජනපති ඡන්දයෙන් පෙනුණා කියලා රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා. ඔහුගේ තොරතුරු ඇතුල් පිටුවෙත් සඳහන් වෙනවා ටිකක් දීර්ඝ විස්තරයක් විදිහට. ඒ අතරතුරේදී ජනපති ලේකම් කාර්යාලය අරගලකරුවන්ට එරෙහිව පොලිසිය උසාවියයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින අරගලකරුවන් අධිකරණ නියෝගයක් ගෙන ඉවත් කිරීමට පොලිසිය අවධානය යොමු වී තිබෙනවා කියලා පත්තරේ කියනකොට අපි කලිනුත් ඔබට සඳහන් කළා අද අලියොම 1:30ට පමණ ආරක්ෂක අංශ මෙම ස්ථානට ගිහිල්ලා යම්කිසි කලහකාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා කියලා අපිට වාර්තා වෙමින් පවතිනවා මේ මොහොත වන විට. අපි යනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. කුමාර රාජපක්ෂ ඉන්ධන පෙරමුම් මහල්ලිමියන්ගේ සභාපති වරයාගේ අදහස් දැක්වීමක් එක්ක ලිපියක් තිබෙනවා. ඉන්ධන කළු කඩේට නව ක්‍රමයෙන් වැට කුමාර රාජපක්ෂ මහතා මේ විදිහට කියන්නේ. ඉන්ධන ලබා දීම ක්‍රමවත් කිරීම තුළ මේ කේත ක්‍රමයන් හඳුන්වා දීම තුළ කළු කඩ ක්‍රමයට වැටබඳින්නට ඉඩකඩක් තිබෙනවා කියලා ඔහු ප්‍රකාශ කරනවා. ඒ අතරතුර සෞඛ්‍ය නිධි රිෂුවත් කළොත් බස් ගාස්තු 20%කින් අඩු කරන්න පුළුවන්. ආචාර්ය නිලාන් මිරන්ඩා ප්‍රකාශ කරනවා අධ්‍යක්ෂ ජනරාල් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ. කොහොම නමුත් දැන් ඉතින් අර සෞඛ්‍ය ක්‍රමවේදයන් වලට අනුගත වෙලා බස් එකේ ප්‍රමාණයෙන් අඩක් ගෙනියනවා වගේ එහෙම දේවල් දැන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ඊයේ දවසේදී මතක් කළා විශේෂයෙන්ම වැඩි කරපු 120ක පමණ ප්‍රමාණයකින් වැඩි කරපු බස් ගාස්තුව ඒ සෞඛ්‍ය අංශන් වලින් ඉදිරිපත් කරපු නිර්දේශات එක්ක වැඩි කරන්න සිදුණු ගාස්තුව දැන් ඉතින් අඩු කරන්න නම් කාලය ඇවිදලා දැන් බස්වල පොල් පටවල වගේ තමයි මිනිස්සු ගමන් කරන්නේ. දින මින සහ මෞබිම පුවත්පතට අපි අවධානය යොමු කළේ. අපි යලිත් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙනවා සියත පත්තරය තුලින්. ඉන් අනතුරු අනිකුත් ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරන්න අපි සූදානම්. හොඳයි අපි යලිත් වතාවක් ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින් මේ උදෑසන ලංකාදීප පුවත්පතට අපි දැන් අවධානය යොමු කරමු. රනිල් දියුරුම් දී වැඩ ආරම්භයි ප්‍රධාන සිරස්තලය ලංකාදීපය ඉදිරිපත් කරන මේ විදිහට ඡායාරූපයකුත් එක්ක මේ ඔබ දකින්නේ මේ සිරස්තලය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අගමනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ඊයේ පෙරවරුවේ දියුරුම් දුන්න අවස්ථාව තමයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. මැති සභේ චාම් උත්සවයක් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ පැවති චාම් මෙන්ම කෙටි උත්සව සභාවේදී අගමනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දියුරුම් දුන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයේ 6 වතාවක් කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධුරයේ දියුරුම් දුන්නේ ප්‍රථම වතාවට කියලා එහි සඳහන් කරනවා. ඒ සමගම ජනාධිපති ලේකම්වරයාගේ පත්වීම පිළිබඳව අද දවසේදී සියලුම ජාතික ප්‍රවෘත්ති පත්‍රවල තොරතුරු වාර්තා කරනවා. මුල් පිටුවේ විශේෂ තැනක් ඒ සඳහා ලබා දීලා තිබෙනවා. අද දවසේ ලංකාදීප පුවත්පතත් ඉදිරිපත් කරනවා ඒ කාරණාව. ජනාධිපති ලේකම් සමන් ඒකනායක කියලා මේ ඔබ දකින්නේ ඒ ප්‍රවෘත්තිය. ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත් කරනු ලැබ සිටී කියලා තමයි සටහන් කරන්නේ. සියලුම පුවත්පත් දවසේදී තමන්ගේ මුල් පිටුවේ මේ ප්‍රවෘත්තිය වාර්තා කරනකොට අපිත් සූදානම් වෙනවා අද දවසේදී එතුමා පිළිබඳව සැකසූ ඉතාමත් කෙටි විශේෂාංගයකට අවධානය යොමු කරන්න මේ ඒ සඳහා ඉඩකඩ.
නූතන ජනාධිපති ලේකම්වරයා ලෙස සමන් ඒකනායක පත් කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකුද වනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය ලබාගත් ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියද ලබාගෙන තිබෙනවා. අපි දැන් යනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ නව ජනපති රනිල් දියුරුම් දෙයි එයි ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගෙන තිබෙන්නේ. ඒ සමගම සරලව දියුරපු රනිල්ට මෛත්‍රීගෙන් උණුසුම් හාදුවක් ඒ විදිහට ඡායාරූපිකුත් එක්ක තොරතුරු වාර්තා කරනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ සියලු තොරතුරු එකම ප්‍රවෘත්තියක් විදිහට අද දවසේදී වාර්තා කරනවා දිවයින පුවත්පත ඡායාරූප කිහිපයකුත් සමග. ඔබ මේ දකින්නේ ඒ විශේෂ සිරස්තලය දිවයින පුවත්පතෙන් අපි උපුටා ගන්නේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ සුබ මොහොතින් දියුරුම් දුන්නේය. ඒ අවස්ථාවයි අපි මේ දැක බලාගත්තේ දිවයින පුවත්පතේ ඉදිරිපත් කරන ප්‍රධාන සිරස්තලය. ඊළඟට තවත් එවැනිම සිරස්තලයක් ඉදිරිපත් කරනවා ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගනිමින් ඒ තමයි දුම්රිය ගාස්තු හා සම්බන්ධ කාරණාව 60%කින් දුම්රිය ගාස්තු ඉහළ යාම පිළිබඳවයි මේ වාර්තා කරන්නේ. දුම්රිය ගාස්තු 60%කින් ඉහළට අවම ගාස්තු රුපියල් 20 නගී. ඒත් අද ඉඳලා ඒක කරන්න බෑ. දුම්රිය ස්ථානිකපතිවරුන්ගේ සංගමයයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. දුම්රිය ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට 22 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත. ඒ අනුව දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇතැයි වැඩි දුරටත් දැනගන්න තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම ධම්මික පෙරේරා මහතා පිළිබඳව තොරතුරු අද දවසේදී විවිධ පුවත්පත් විවිධාකාරයෙන් ඉදිරිපත් කරනවා. ඔහු ඉල්ලා අස්වෙනට සූදානම් ඉල්ලා අසුනා කියලාත් සමහර තැන්වලදී සටහන් වෙනකොට තවත් තැනකදී තවමත් පක්ෂයට ඒ පිළිබඳව දැනුවත් කරලා නැහැයි කියලා තොරතුරු වාර්තා වෙනකොට දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. දේශපාලනයේ තිත්තයි මම අස්වෙනවා ඒත් රජයට උපරිම සහාය දෙනවා. මේ ඡායාරූපයත් එක්ක තොරතුරු වාර්තා වෙන්නේ නොමල් පල්ලිය වඩනයි දිවයිනට තොරතුරු වාර්තා කරන්නේ. නව අගමැති දිනේෂ් කැබිනට් ඇමතිවරු අද දියුරුම් දෙති. GL දරු ඇමති ධූරය අලි සබ්රිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව අගමැති ලෙස වත්මන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ දියුරුම් දීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඔබ මේ දකින්නේ යයි ඊයේ දවසේදී සිදු සිද්ධාමයත් එක්ක ඡායාරූපයකුත් එක්ක අද දවසේදී ඒ තොරතුරු වාර්තා කරනවා. රනිල් දිනවන්න මන්ත්‍රීන්ගේ මනස හැදුවේ අරගලයයි කියලා තව තොරතුරක් ගේනවා. ප්‍රභාත් විතාන තොරතුරු වාර්තා කරන්නේ දිවයිනට. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ අදහස් දැක්වීමක් තමයි මේ දකින්නේ. ඡන්දයෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඉදිරියේ අරගලයේ ප්‍රතිඵලයක් කියලා සමහරු කිව්වත් අරගලයෙන් වෙලා තියෙන්නේ 69 ලක්ෂයකගේ ඡන්දයෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවලා ඡන්දයෙන් පෙරදිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්ෂගේ පුටුවේ වාඩි කරුවීමයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරනවා කියලා මේ ලිපිය තුල තව දුරටත් වාර්තා කරනවා. අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනීම පිළිබඳව තොරතුරු සියලු පුවත්පත් වාර්තා කරනකොට දිවයින කියනවා අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ජුනරතන හිමියන්ට වරෙන්තු. ඒ අබේනායකයි දිවයිනට තොරතුරු වාර්තා කරන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන තෙක් අරගලය දිගටම අරගලකරුවෝ එසේ කියනවායි කියලා ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් දිවයිනට කියනකොට අපි ඔබට කලිනුත් මතක් කළාද අලියමදී යම් සිදුවීමක් සිදු වෙලා තිබෙනවා අරගල භූමිය තුල කියන කාරණාව. විදුලි බිල ගැන තීන්දුව 28 වෙනිදා ජනක රත්නායකයි එහෙම කියන්නේ. මේ විදුලි බිල ඉහළ දැමීම පිළිබඳව තොරතුරු පිළිබඳව කරුණු කාරණා වාර්තා වෙනවා. අපි තව සුළු මොහොතකින් සූදානම් වෙනවා අතුල් පිටුවලට ගමන් කරමින් මේ පිළිබඳව තවදුරටත් තොරතුරු ඔබට කියන්නට. ශිෂ්‍යත්ව අභියාචනා ප්‍රතිඵල නිකුත් කෙරේ. ශිෂ්‍යත්ව අභියාචනා ප්‍රතිඵල නිකුත් කරලා තිබෙනවායි කියන එක අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. අරලියගහ මැදුර ළඟින් අරගලකරුවෝ ඉවත් වෙති. අරලියගහ මන්දිර ඉදිරිපිට නෝඩීල් ගම ලෙස නම් කර පවත්වාගෙන ගිය අරගල භූමිය එම ස්ථානයේ ඉන්වත් කර ගැනීමට එහි සිටි අරගලකරුවෝ ඊයේ පස්වරුවේදී තීරණය කරයි කියන කාරණාවයි ඔබට කියන්න තියෙන්නේ. මහ පොළොවේ බලයක් නැති රනිල් මර්ධනය පටන් අරන් අනුර කුමාර දිසානායක ඒ විදිහට කියනවා. සජබ
තරුණ බලවේග සභාපති ධූරයෙන් මයන්ත අස්වෙයි. ඒ තවත් සිරස්තලයක් සියලුම පුවත්පත් අද මේ තොරතුරත් වාර්තා කරලා තිබුණා. ජනපති දියුරුම් දෙන විට විදුලි බිඳ වැටීම ගැන CID පරීක්ෂණයක් කියලා තමයි අවසාන වශයෙන් දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල අතර තොරතුරු වාර්තා වෙන්නේ. අද දවසේ ඇතුල් පිටුවල තොරතුරු වලට අපි අවධානය යොමු කරනවා නම් නව ජනපති සතුට සමරා විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රතිඤ්ඤා දල්වන ආකාරය සමහර තැන්වලදී ඔවුන් බොහොම සතුටින් ඉන්න ආකාරය දක්වන ඡායාරූප කීපකුත් එක්ක තොරතුරු කීපයක් වාර්තා කරනවා දිවයින පුවත්පතේ ඇතුල් පිටුවලට. ඒ වගේම ජනාධිපතිවරයා ඊයේ දවසේදී පදවියේ වගකීම් බාරගත් අවස්ථාවේ දියුරුම් දීම අවස්ථාවේ ඡායාරූප ගණනාවකුත් එක්ක සියලුම පුවත්පත් දවසේදී තොරතුරු වාර්තා කරනවා Tamanගේ ඇතුල් පිටුවල. දුම්රිය ගාස්තු 60%කින් ඉහළට ගමන් කළයි කියන මුල් පිටුවේ තිබුණු තොරතුරේ තවදුරටත් තොරතුරු කිහිපයක් ඔබට කියනවා නම් එහි අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා සමස්ත ගාස්තුව 60%කින් ඉහළ දැමීම තමයි සිදු වෙනවා කියලා කියන්නේ. ඉන්ධන මිල ඉහළ යාම මත මෙම දුම්රිය ගාස්තුව ඉහළ දැමීම සිදු වෙනවා කියලා වාර්තා වෙනවා. මේ අතර දුම්රිය සමාජාධිකාරිය විසින් මාධ්‍ය වෙත දුම්රිය ගාස්තුව අද දින සිට සංශෝධනය බව ප්‍රකාශ කරනු ලැබුවද ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයේ මත එය අද දින සිට ක්‍රියාත්මක කිරීමට නොහැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටිනවා කියලත් තොරතුරේ අන්තර්ගත වී තිබෙනවා. සජ්ජබ තරුණ බලවේග සභාපති ධූරයෙන් මයන්ත ඉවත් වෙයි කියන ප්‍රධාන සිරස්තලයේ තොරතුරු ඔබට කියනවා නම් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාම පක්ෂයේ සමගි තරුණ බලවේග සභාපති ධූරයෙන් ඊයේ දවසේදී ඉල්ලා අසුණයි කියන කාරණාව තමයි අතුල් පිටුවෙත් වාර්තා කරන්නේ. තවදුරටත් කෙසේ වෙතත් තමන් පක්ෂයේ තවදුරටත් සිටින බවත් පක්ෂය හැර නොවන බවත් ඒ මහතා ඊයේ දවසේදී ප්‍රකාශ කරා කියලා පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීම පිළිබඳව තොරතුරු කිහිපයක් අද දවසේදී වාර්තා කරනවා දිවයින. ශ්‍රී ලංකාවට ණය දෙන්න එන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙර නො වූ පරිදි දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන පෞද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල්ද ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිය නවතම වාර්තා මගින් පෙන්වා දී තිබෙනවා කියලා තමයි කියන්නේ. ශ්‍රී ලංකාව වින්පෙරත් නොවිදි දේශපාලන ව්‍යාකූලතාවයකට මුහුණ පා ඇති තත්ත්වයක් තුළ රටේ සමස්ත ජනතාවගේ මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතියටද අනිසි බලපෑම් ඇති වී ඇතැයිද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වෙනවා කියලා කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයයි මේ විදිහට ලෝකයට ආරාධනා කරන්නේ එන්න ශ්‍රී ලංකාවට ණය දෙන්න කියලා. විදුලි බිල ගැන තීන්දුව 28 වෙනිදා අපි ඔබට ඉදිරිපත් කළා මුල් පිටුවේ තිබුණු සිරස්තලය. ජනක රත්නායක මහතා ඒ විදිහට කියනවා. ඒ තවදුරටත් ඇතුල් පිටුවේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සියලුම අදහස් සැලකිල්ලටගෙන ලබන 28 වෙනිදා තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක දිවයින පුවත්පතට ප්‍රකාශ කරා කියලා කියනවා. 60% ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අදහස් කිරීම තුළින් ජනතාවට අසාධාරණයක් නොවන බවද සභාපතිවරයා කීය කියලා තමයි කියන්නේ. වසර 8කට පසු මෙම විදුලි බිල වැඩි කිරීමට පියවර ගැනීම අසාධාරණයක් වන්නේ කෙසේදයි කියා හෙතෙම ප්‍රශ්න කළේ කියලාත් කියනවා. හැබැයි ඉතින් ප්‍රශ්න තියෙන්නේ ජනතාවට වසර ගණනාව නෙමෙයි බිල වැඩි නොකර තිබුණු මේ තියෙන තත්ත්වයක් එක්ක සියලුම පැතිවලින් Tamanගේ ආහාර ටික, Tamanගේ ඉන්ධන ටික, Tamanගේ මූලික අවශ්‍යතාවයන් ටික සලපුරා ගන්නට තිබෙන සියලුම පාර්ශ්වයන් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනකොට විදුලි බිලේ මිලත් 60%කින් වැඩි වෙලා ලබන මාසයේ විතර ඉඳලා දැනෙනකොට ලැබෙනකොට තත්ත්වය හරි බරපතලයි. එයයි අද දවසේ විදුලි බිල වැඩි කිරීමේදී බලපාන වර්තමාන තත්ත්වය රටේ තියෙන අයහපත් තත්ත්වයක් එක්ක මිනිසුන්ට තුන් වේල කා ගන්න බැරුව ඉන්නකොට සමහරුන්ට වේල් දෙකක් කා ගන්නත් විදියක් නැහැ කියලා සමීක්ෂණ වලින් වාර්තා වෙලා පුවත්පත් පසුගිය සතියේ වාර්තා කරනකොට තවත් සමීක්ෂණයේ තවදුරටත් වාර්තා වෙන්නේ සමහර පවුල් තියෙනවා එක වේලක් ආහාර ටික සපයා ගන්න බැරි මට්ටමේ. එවැනි තත්ත්වයකුයි තිබෙන්නේ. ඒ වගේ වෙලාවක තමයි විදුලි බිලත් මේ විදියට ඉහළ දමන්නට කටයුතු සිදු වෙමින් පවතින්නේ. පාර්ලිමේන්තුව වාර අවසාන කරනවායි කියන කාරණාව සියලුම පුවත්පත් දවසේ වාර්තා කරලා තිබුණා. ඒ පිළිබඳව
තොරතුරු කීපයක් ඔබත් සමග ඉදිරිපත් කරනකොට දිවයින පුවත්පතෙන් වත්මන් පාර්ලිමේන්තු වාර අවසන් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තුවේ తాවකාලික විරාමයක් වන වාර අවසන් කිරීමක් මාස 3කට වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේ වෙතත් එකී නව ප්‍රකාශනයේ දින සිට දින 3කට නොඅඩු දිනයකදී පාර්ලිමේන්තුව කැඳවන්නේ නම් පාර්ලිමේන්තුව කැඳවීම එකී දින ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබන වෙනත් ප්‍රකාශයක් මගින් ඉදිරියට ගෙන යා යුතුයි කියලා තමයි තොරතුරේ කියවෙන්නේ. ඒත් එක්කම අද දවසේදී දිවයින පුවත්පතේ කතුවැකියට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සමස්ත ලංකා තක්කඩි සංගමය කියලා තමයි අද දවසේදී තේමාව සටහන් කරලා තිබෙන්නේ. ලෝක ඉතිහාස විසින් මනුෂ්‍ය වර්ගයාට කියා දී ඇති අගන ආර්ථික විද්‍යා පාඩම් කිහිපයක් තිබේ. එවැනි එක් පාඩමකට අනුව ජාතික ආපදාවක් පවතින අවස්ථාවකදී ප්‍රධාන පන්ති දෙකක් එයින් ලාභ ලබති. ඉන් පළමුවෙන් ජන කොට්ටාශ දේශපාලඥාය, දෙවැනි කොටස සිල්ලර වෙලෙන්දාය. මේ දිනවල මේ රටේ පවත්වන ආර්ථික අර්බුදයට අනුව සිල්ලර වෙලෙන්දා විසින් කූට ලෙසත් නීච ලෙසත් කාලකන්ණි ලෙසත් ලාභ ලැබූ හැටි අපි දුටු වෙමු. උදාහරණයක් ලෙස රටේ සීනි හිඟයක් පවතින මේ මොහොතේදී සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 400ක් වේ තිබේ. ඒ අනුව කිරිතේ එකක් රුපියල් 150කටවත් දීමට සිල්ලර වෙලෙන්දා කැමතිය. පසුගිය කාලය තුල පෙට්‍රල් ඉන්ධන 3 ගුණයකින් වැඩි විය. ඒ අතර ත්‍රිවිල් ගාස්තුව 6 ගුණයකින් වැඩි විය. වෙනදා රුපියල් 100කට දීපු හයරය අද ත්‍රිවිල් කාර්යයන් දුවන්නේ රුපියල් 500කට හෝ රුපියල් 600කටය. සමහර විට ඊටත් වැඩි. මේ රටේ ත්‍රිරෝධරත රේදුරක් අතරම අවස්ථාවාදී තක්කඩියෙක් දැන්න මෙවර තෙල් අර්බුදයේදී හෙළිවිය. මේ විදිහට සමස්ත ලංකා තක්කඩි සංගමයන් පිළිබඳව දිවයින පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරනවා කතුවැකිය තුල. විශේෂත්වයයි කොහොම නමුත් මේ සියලු තත්වයන් මැඩපවත්වීමට මේ අලුත් එම්පත් වෙන මන්ත්‍රීවරු ඇමතිවරු විශේෂයෙන්ම ඇමතිවරු ජනාධිපතිවරයා කටයුතු කරાવી කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද මේ විදිහට රට ගියොත් එහෙම හැමෝම Tamanගේ පැත්තෙන් ගසා ගන්නට උත්සාහ කරොත් එහෙම රටේ අනාගතයේ ජනතාවගේ අනාගතයේ කොයිතරම් ලොකු අගාධයකටද යන්නේ. දැනුත් මේ අනාගාධය ලේසි පහසු තැනක් නෙවෙයි. ඉතින් මේ විදිහට කූට විදිහට මිනිසුන්ගෙන් ගසා ගන්න උත්සාහ කරොත් එහෙම හෙට දවස පිළිබඳව කොහොමටවත් අපිට හිතා ගන්න බැරි තත්වයකටම යනවා කියන එකයි අපට කියන්න තිබෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තෙක් අරගලයේ දිගටම කියලා අරගලකරුවෝ කියනවා කියලා තවත් කෙටි විස්තරයක් ඉදිරිපත් කරනවා, කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තුරු කොටුව ගාලු මොදුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අරගලකරුවෝ දිවයිනට ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. මේ කාරණාව මේ විදිහට ඉදිරිපත් කරනකොට කියවෙනකොට අපි ඔබට කලිනුත් කිව්වා අද අලුයමදී යම් කිසි සිදුවීම් දාමයක් සිදු වෙලා තිබෙනවා අරගල භූමිය තුල. රනිල්ට සුබ පතනවා චන්ද්‍රිකාගෙන් Facebook සටහනක්. මගේ දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනමීමේයි ඊට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය Facebook ගිණුමේ විශේෂ සටහනක් තබමින් සඳහන් කරලා තිබෙනවා කියලා අද දවසේ දිවයින පුවත්පත තොරතුර වාර්තා කරනවා. මැතිවරණ කොමිසම අද දවසේදී නමක් ඉල්ලනවා කියලා කියනවා. විශේෂයෙන්ම මේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නමක් ඉල්ලයි කියලා තමයි කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් පුරප්පාඩුණු එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදෙස්සෙකු නම් කරන විදිහට මැතිවරණ කොමිසම සභාවේ මේ පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට දැනුම් දීමක් කරලා තියෙනවා කියලා තොරතුරත් වාර්තා වෙනවා. ඩෙන්ගු පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුම කාරණාවක් අද දවසේදී සියලුම ජාතික පුවත්පත් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. දිවයින පුවත්පතත් විශේෂ ලිපියක් ඉදිරිපත් කරනවා. ඩෙන්ගු ආදී වසංගත තත්ත්වයක් බවට පත් වෙලා ලබන සඳුදා විශේෂ ඩෙන්ගු මර්ධන දිනයකුත් නම් කරලා තිබෙනවා කියන කාරණාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතාගේ අදහස් දැක්වීමකුත් එක්කයි මේ ලිපිය සම්පාදනය වෙලා තිබෙන්නේ. අනිවාර්යෙන්ම අපේ අවධානය යොමු යුතුම කාරණාවක්. ඒ නිසා අපි සියත පත්තරය තුලින් මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු කියන්න සූදානම්. එළඹෙන 25 වෙනිදා සඳුදා විශේෂ ඩෙන්ගු මර්ධන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසිය.
ඩෙන්ගු ආදී වසංගත තත්ත්වයක් බවට පැතිරීමේ අවධානමක් නිරීක්ෂණය වී ඇති බැවින් මේ පියවරගත් බව තමයි ඔහු ප්‍රකාශ කරලා තිබෙන්නේ. මේ වසරේ ඒ කියන්නේ 2022 අවුරුද්දේ මේ දක්වා කාලය තුළ ඩෙන්ගු රෝගීන් 43000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙන බවත් වාර්තා වෙනවා. පසුගිය ජූනි මාසය තුළ පමණක් රෝගීන් 8000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් ඒ මහතා කියා සිටියේ කියලායි පුවත්පත කියන්නේ. එබැවින් නෙළඹෙන 25 වෙනිදා රජයේ සහ පෞද්ගලික ආයතනවල පරිසරය පැයක කාලයක් පිරිසිදු කළ යුතු බව හෙතම වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබෙනවා. සියලුම රජයේ සහ පෞද්ගලික ආයතනවල පරිසරයන් පැයක කාලයක් තුළ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු වලට එකතු වෙන්න සහභාගී වෙන්න කියලා තමයි තොරතුරෙන් වාර්තා වෙන්නේ. හොඳයි අපි සූදානම් වෙනවා දැන් අවධානය යොමු කරන්නට ක්‍රීඩා සහ විදේශ ප්‍රවෘත්ති වලට. ඒ සඳහා අපි යන්න සූදානම් වෙන්නේ මව්බිම පුවත්පතට මුලින්ම මව්බිම පුවත්පතේ ක්‍රීඩා විශේෂාංගය තුල අද දවසේදී තිබෙන ක්‍රීඩා තොරතුරු අතර අපෙන් ගිලිහි ගිය උඩපන්දු රැකගත්තා නම් තරගයේ මේට වඩා වෙනස් වීමට ඉඩ තිබුණා. නිවැරදි එල්ලයට පන්දුව පතිත කළේ ප්‍රභාත් ජයසූරිය පමණයි. කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීමේ යම් හැකියාවක් පවතීවි කියලා කියනවා. ඔබ මේ දකින්නේ ධනංජය සිල්වාගේ ඡායාරූපයකුත් එක්කයි මේ තොරතුරු වාර්තා කරන්නේ. අද දවසේදී මේ තොරතුරු අතර මේ කාරණා පිළිබඳව යම් අවධානයක් යොමු කරනවා නම් විශේෂයෙන්ම පාකිස්තානයේ සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේ පළමුවෙනිමේදී දක්වූ අසාර්ථකත්වයේ එම තරගයේ පරාජයට මූලිකම හේතුව බව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ප්‍රතිකරු ධනංජය සිල්වා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානයේ සමගින් පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියලා තමයි ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් තියෙන අඩුපාඩු ටික සකස් කරගෙන ඉදිරි තරගය සඳහා හොඳ සූදානමක් ඇති කර ගැනීම තමයි අපේත් බලාපොරොත්තුව. ඒත් එක්කම COVID-19 තත්ත්වය නිසා ක්‍රීඩකයන් කීප දෙනෙකුටම මේ තරඟ වලේ තුර තරඟ වදින්නට අවස්ථාවක් නොලැබී තිබුණා. අවසාන වශයෙන් මේ ලිපිය තුල සඳහන් කරනවා ඒ කාරණාවන් පිළිබඳවත්. මේ අනුව COVID-19 ආසාදනයෙන් සුව ලබා සිටින පැතුම් නිශ්ශංක නැවතත් ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවා ඇති අතර දකුණතෙහි ඇඟිල්ලක ආබාධයට ගොදු වී සිටින මහිෂ් තීක්ෂණ සංචිතයෙන් නිදහස් කිරීමට පියවරගෙන ඇති බවද එහි සඳහන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. කෙසේ වෙතත් තීක්ෂණ වෙනුවට ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට පියවරගෙන තිබෙනවා කියලාත් සඳහන් වෙනවා. පැතුම් නිශ්ශංක සහ ලක්ෂිත මනසිංහ ඊයේ දිනේදී ශ්‍රී ලංකා සංචිතය සමගින් එක් වූ බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. අපි තවත් ක්‍රීඩා විශේෂාංගයකට ගමන් කරන්න සූදානම් වෙනවා. අවුරුදු 10න් පහළ අන්තර් පාසල් පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ ශාන්ත බෙනඩික්ට් පිළට කඩලු 8ක ජයක් හිමි කරගත්තා කියලා කියන කාරණාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලබන අවුරුදු 10න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගයේ කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව කඩලු 8ක ජයක් ලැබීමට කොට එන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් වුණා කියන කාරණාව තමයි මේ ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා නේපාලයෙන් කැනඩාවට යයි. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක පුබුදු දසනායක කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කැනඩා ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබිනි. කෙසේ වෙතත් මේට පෙර නේපාල ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ පුබුදු දසනායක පසුගිය දායම තරතුරින් ඉල්ලා සිටීමට තීරණය කළේ කියලා තමයි කියන්නේ. නේපාලයෙන් කැනඩාවට ගියපු අපේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා පිළිබඳවයි ඒ විදිහට තොරතුරු ඉදිරිපත් කර තිබෙන්නේ. ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලිය පිළිබඳවත් තොරතුරු කියනවා. ගයන්තිකා අබේරත්නගේ පිළිබඳව ඇය අද දවසේදී තරඟ බිමට එළඹීමට නියමිතයි. ඒ පිළිබඳවයි තොරතුරු වාර්තා වෙන්නේ. ගයන්තිකා අද තරඟ බිමට ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේදී මේ දිනවල පැවැත්වෙන ලෝකමල් ක්‍රීඩා ශූරතාවලියට ඉදිරිපත් වී සිටින ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න අද තරඟ බිමට පිවිසීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. එනෝ ශ්‍රී ලංකාවේ ලවෙන් අද පෙරවරු 5:40ට පමණ කාන්තා මිටර 800 මූලික තරගයේ සතා ගයන්තිකා අබේරත්න ඉදිරිපත් වීමට නියමිතව ඇත. යම් හේකින් අවසන් පුර වටයට තේරිපත් වූ තෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පෙරවරු 7:05ට පමණත් අවසන් තරගයේ 25 වෙනිදා පෙරවරු 7:05ට පමණත් පැවැත්වීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. එක් දින තරග ඉවත් කරන ලෙස වසීම් අක්‍රම්ගෙන් ඉල්ලීමක්. වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැඹුරුව සලකා බැලීමේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ කාලසටහනින් එක් දින තරඟ රටාව ඉවත් කිරීමට අදාළ වගකීම් කඩනමින් ක්‍රියා කළ යුතු බව පාකිස්තාන හිටපු නායක සහ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම්
පවසා තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව විදේශ ක්‍රීඩා මාධ්‍ය සමගින් සමුග සාකච්ඡාවකට එක් වෙමින් මේ අදහස් පළ කර තිබූ අක්‍රම වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්දින ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ කාලසටහනකට මෙන්ම සියල්ලන්ට අමතර බරක් පැටවෙන්න බව තමන්ට හැඟී යන බව තමයි ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒක නිසා එක් දිනක තරඟ ඉවත් කරන ලෙසට වශයෙන් අක්‍රම මහතා ඉල්ලීමක් කරලා තිබෙනවා. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවෙන් අරාබියට යන ලකුණු පේනවා කියලා ඊළඟ ලිපියෙන් කියවෙනවා. ශ්‍රී ලංකාවේ වර්තමානයෙන් පවත්නා ආර්ථික අර්බුදයත් දේශපාලන තත්ත්වයක් හමුවේ මෙවර ආසියානු කුසලාන සඳහා සත්කාරකත්වය දැක්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මත පළ කර තිබිනි. එසේම මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී නොපැවැත්වෙන බවත් විදේශ මාධ්‍ය කිහිපයක් වරක් වාර්තා කර තිබූ පසුබිමක අදාළ තරඟාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරත්වයෙන් පැවැත්වීමට දුෂ්කර බව පෙරේදා රාත්‍රියේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලය වෙත දන්වා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිනි. ඒ අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය මේ බව සඳහන් කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. එහෙම වුණොත් එය අරාබියට යයි කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ අපි ඔබට ඉදිරිපත් කරේ අද දවසේදී මව්බිම පුවත්පතෙන් ක්‍රීඩා තොරතුරු අපි යන්න සූදානම් වෙනවා. අද දවසේදී විදේශ තොරතුරු කීපයක් ඉදිරිපත් කරන්නට foreign news අද දවසේදී ඉදිරිපත් කරන කියන තොරතුරු අනුව බ්‍රිතාන්‍ය අගමැති පුටුවට රිෂීටද ලිස්ටද කියලා තමයි ප්‍රශ්නාර්ථයකුත් එක්ක ඉදිරිපත් කරන්නේ. සැප්තැම්බර් මාසයේ 5 වෙනිදා උදා වන්නේ බ්‍රිතාන්‍ය දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. තව දෙමසක් සපයීමට පෙර බ්‍රිතාන්‍ය අගමැති ධූරය හිමිවන්නේ ලිස් ට්‍රස්ටර්ද රිෂි සුනක්ටද කියා තීරණය වනු ඇත කියලා තමයි සඳහන් වෙන්නේ. ඉන්දියානු සම්භවයක් ඇති රිෂි ලිස්ට වඩා තරමක් ඉදිරියෙන් සිටින්නට සැබෑ ජයග්‍රාහකයා කවුරුන්ද කියා දැන්ම කිව නොහැකි බව තමයි ප්‍රකාශ වෙන්නේ. කොහොම නමුත් බ්‍රිතාන්‍ය අගමැති පුටුවටයි ඊළඟ තරගය සිදු වෙන්නේ. ට්‍රම්ප් පරම බිරිඳට සමුදෙයි. මේ පිළිබඳව අපි ඊයේ දිනේදී තොරතුරු ඔබට ගෙනාවා. ට්‍රම්ප් මහතාගේ පළමු බිරිඳගේ මියෑම සම්බන්ධයෙන් ඒ අනුව දවසේදීත් මේ තොරතුර වාර්තා කරනවා මේ විදිහට ඒ ශෝකදායී අවස්ථාව. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු බිරිඳගේ අවමංගුලට දරුවන් තිදෙනාත් ඒ වගේම අනිකුත් පවුලේ සාමාජිකයනුත් සහභාගී වෙලා හිටපු ආකාරය තමයි ඒ ඡායාරූපයෙන් ඉදිරිපත් කරලා තිබුණේ. ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර ආසියා අප්‍රිකා රටවල් 3කින් වැඩි දිනක සිතා සිටිනේ ලොව සංවර්ධිත රටවල් සතුව වැඩි රටවල් ගණනකට යා හැකි වඩාත් බලසම්පන්න විදේශ ගමන් බලපත්‍ර ඇති බවය. එහෙත් වැඩිම රටවල් ගණනකට යාමට අවසර ඇති විදේශ ගමන් බලපත්‍ර හිමි රටවල් නාම ලේඛනයේ පෙරමුණගෙන සිටින්නේ ආසියානු සහ අප්‍රිකානු රටවල් 3කි. ජපානය, සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව මෙතෙක් යුරෝපයට තිබූ ආධිපත්‍ය බිඳහෙළීමට සමත් වෙලා තිබෙනවා කියලා තමයි මේ තොරතුරෙන් වාර්තා වෙන්නේ. ගමන බලපත්‍රයක් බලවත් වන්නේ යා හැකි රටවල් ගණන වැඩි වූ විටය ජපානයේ විදේශ ගමන බලපත්‍රයෙන් රටවල් 193කට යා හැකිය. සිංගප්පූරුව සහ දකුණු කොරියානු ගමන බලපත්‍රයකින් රටවල් 192කට යා හැකිය. ලොව දුර්වලම විදේශ ගමන බලපත්‍රයේ මේ රටවල් වන්නේ සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානයයි. ලොව බලවත්ම විදේශ ගමන බලපත්‍ර සහ බලවත්කමින් අඩුම බලපත්‍ර මොනවද විදේශ ගමන් බලපත්‍ර මොනවද කියන එකයි ඒ ලිපියෙන් කියවෙන්නේ. රුසියාවෙන් ජර්මනියට යලිත් ගෑස් සැපේ. රුසියාවෙන් රාජ්‍ය බලශක්ති සමාගම වන ගැස්ප්‍රෝම් සමාගම ජර්මනිය කරා ගෑස් සැපීම නැවත ආරම්භ ඇත කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ පිළිබඳව ලිපියක් සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ඒ අනුව මේ නල පද්ධතිය වාර්ෂිකව අලුත් වැඩි කිරීමේ කටයුතු සඳහා දිනකට වැය වෙන මුදල් ප්‍රමාණය සහ ඒ පිළිබඳව බලපාන අනිකුත් තොරතුරු කාරණා මේ ලිපිය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. ටිකක් විශේෂ ලිපියක් රුසියාවෙන් ජර්මනියට යලි ගෑස් සැපීමත් එක්ක වැදගත් ප්‍රවෘත්ති කිහිපයක්ම ඒ ලිපිය තුල අන්තර්ගත කරලා තිබෙනවා. පළමු විවාහයෙන් දශක දෙකකට පසු ජෙනිෆර් බෙන් යලි විවාහ දිවියට. ජෙනිෆර් ලෝපස් සහ බෙන් අතර තිබෙන මේ කාරණාව පිළිබඳව ලෝකයට උණුසුම් පුවත් මවපු හොලිවුඩයේ අතිශය ජනප්‍රිය තරු යුලක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා අද දවසේදී. පළමු විවාහයෙන් දශක දෙකකට පසු යලිත් වතාවක් විවාහ දිවියකට එළවීම සම්බන්ධයෙන් රිතික් සහ සුසේන් යලි පෙමින් වෙලෙයි. තවත් ආදරණීය සම්බන්ධයක් පිළිබඳව තොරතුරුකුත් වාර්තා කරනවා විදේශ පුවත් අතර දවසේදී මව්බිම පුවත්පත.
13 වසරක් කිරි පැනීමෙන් සාර්ථක යුග දිවියක් ගත කළ රිතික් රෝෂන් සහ සුෂෙන් ખાન 2014 වසරේදී දික්කසාදුවේ රසිකයන් මවිතයට පත් කරමින් මේ ආදී වශයෙන් කියලා රිතික් සහ සුෂෙන්ගේ ආදර සම්බන්ධය පිළිබඳව තොරතුරක් වාර්තා කරනවා විදේශ පුවත් අතර. අපි යන්න සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්නට. දිවයින පුවත්පතේ ක්‍රීඩා සහ විදේශ පුවත්වලටයි අපේ අවධානය. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ නැතට යන ලකුණු කියලා තමයි දිවයින ක්‍රීඩා ප්‍රවෘත්තියේ ප්‍රධාන සිරස්තලයක් ඉදිරිපත් කරන්නේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවෙන් නැතට යෑමේ වැඩි ප්‍රවණතාවයක් දැන් මතුව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරියෙකු දිවයින පුවත්පතට සමග ඊයේ ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. මෙරට තුළ පවතින බලශක්ති අර්බුදයේ ප්‍රධාන කොටගෙන ශ්‍රී ලංකාවේ මෙම තරඟාවලිය පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැන් මැලිකමක් දක්වමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරා කියලා කියනවා. ඉන්දියානු නොමැතිව පොලිම් වල සිටින ජනතාවක් ඒ සඳහා වුන් කරන අරගලයත් මෙරට රූපවාහිනී මාධ්‍යෙන් පෙන්වන දර්ශන පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිරන්තරයෙන් අධීක්ෂණයෙන් පසුවෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ශාන්ත තෝමස් විදුහලෙන් නිල් මහසරණට කොළ එළියක්. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ඊයේ ආරම්භ වූ 143 වෙනි නිල් මහසරණේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විදුහල කණ්ඩායම දිනේ නිමා වන විට කඩලු 6ක් දැවී ලකුණු 207ක් රැස් කරගෙන සිටියේ කියලා සඳහන් වෙනවා. ජෝන් ටාබට් මල්ල ක්‍රීඩා තරඟාවලියට අයදුම්පත් කැඳ වෙයි. එළඹෙන සැප්තැම්බර් මාසයේ 13, 14, 15, 16 යන සිව් දිනයන්දී හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ශ්‍රීමත් ජෝන් ටාබට් අභියෝග කුසලානය ජ්‍යෙෂ්ඨ ශූරතා පාසල් මල් ක්‍රීඩා තරඟාවලිය සඳහා අයදුම්පත් බාර ගැනීම මේ දවස්වල සිදු වෙනවා. දැන් ආරම්භ වෙලා තිබෙනවා කියලා තමයි කියන්නේ. ප්‍රවීණයන්ගේ විවෘත මල් ක්‍රීඩාවල 2022 සැප්තැම්බර් මාස පවත්වන්නට නියමිතයි. ශ්‍රී ලංකා සදර් මාස්ටර්ස් ඇතලටික්ස් ඇසෝසියේෂන් සංවිධානය කරන ලබන ප්‍රවීණයන්ගේ දෙවන විවෘත මල් ක්‍රීඩාවල සැප්තැම්බර් මාසයේ 17, 18 යන දිනයන්හිදී මාතර කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. අවුරුදු 20න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි තරඟාවලිය ශාන්ත ජෝසප් සහ රාජකීය සටන අද දවසේදී පැවැත්වෙනවා කියලා තමයි ඊළඟ කාරණාවෙන් කියවෙන්නේ. අපි යන්න සූදානම් වෙනවා විදේශ ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්නට. දේශගුණික විපර්යාසයන් නිසා හටගත් ලැබුගිනි යුරෝපය පුරාම පැතිරෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. දේශගුණික විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ රටවල් ගණනාවක් හටගෙන ඇති අධික උෂ්ණත්වයේ සහිත කාලගුණක තත්ත්වය නිසා ඒ හේතුවෙන් ඇවිලෙමින් පවතින ලැබුගිනි මේ වන විට යුරෝපය පුරා පැතිරෙන තත්ත්වයක් මතුව ඇති බව විදේශ මාධ්‍ය පවසයි. මේ වන විට ලැබුගිනි වලට ගොදුරු වීමෙන් පවතින අධික උෂ්ණත්වය මත හටගත් රෝගාබාධයන් හේතුවෙන් දහසකට අධික වූ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ඊයේ දවසෙත් අපිට වාර්තා වුණා මේ හා සම්බන්ධ තොරතුරු ගණනාවක් විශේෂයෙන්ම නිවාස ගණනාවක් ගිනිබත් වෙලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වුණා මේ ලැබුගිනි තත්ත්වයන් එක්ක. එංගලන්තයේ අගමැති සටනේ අවසන් අදියරට ට්‍රස් හා සුනක් මේ පිළිබඳව අපි අනිත් පුවත්පත් එක්ක තොරතුරු වාර්තා කරා. අද දවසේදී දිව ඉන පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු ගෙනෙනවා. පුටින් ජනපති අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බවට සාක්ෂි නැහැ. ඇමරිකානු CIA ප්‍රධානියා තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් අයහපත් හෝ අස්ථාවර සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට කිසිදු බුද්ධි අංශ වාර්තාවක් ලැබෙන්නේ නොමැති බව ඇමරිකානු CIA කියන්නේ මධ්‍යම බුද්ධි කාර්යාංශය රහසොත්තු සේවයේ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් පවසනවා කියලා තමයි අද දවසේදී විදේශ පුවත් තුළ තොරතුරු අන්තර්ගත වෙලා තිබෙන්නේ. එමනම් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරමෙන් පස්සේ සියලුම ජාතික පුවත්පත්වල කාටූන් ඒත් එක්කම තවත් විශේෂාංග කීපයකට අවධානය යොමු කරන්න අපි අද දවසේ සූදානම්. හොඳයි යලිත් අපි අවසන් විරාමයේ රැගෙන අන්තිම විනාඩි කිහිපෙ වුණ ගහනවා ලංකාදීප පුවත්පතේ අපි අවධානය පංකජ රුවින්දගේ සරදම් කාටූන් එක තියෙනවා. රනිල් ගෙනාවේ අරගලේ අයලු අපට හිතුනේ දියවන්නාවේ අය කියලා. ලංකාදීපේ සරදම් කරන්නේ මේ විදිහට. මව්බිම පුවත්පතේ අපි යන්නේ MD විරත්නගේ මරිසිපාල කාටූන් එක තියෙනවා. වාසු කියනවා පොරොන්දු අය ඡන්දය දාන්නේ නැතිලු. മന്ത്രിලා කවද්ද පොරොන්දු ඉටු කළේ. ඒක නම් ඇත්ත කතාව. දවසේ 14ටයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. දැන් තෙල් බිව්වාට ඉස්සර අඟුරු කකා ලංවි බැරි බරත් ඇදගෙන දුවපු එකා ඇන්නා මගියාට ටොක්
යකඩ යකා බන්දුල නොදුටුවේ ඇයි අප විඳින දුකා. ඒ අය දකින්නේ නැහැ සාමාන්‍ය ජනතාව විඳින දුක. නැත්තම් යකඩ යකාට මේ වෙලාවෙත් ගණන් වැඩි කරන්නේ නැහනේ නේද? අපි යන සූදානම් වෙන අංජනගේ කාටුන් වලට දින මින පුවත්පතෙන් පොරොන්දු අය දුන්නේ නැහැ කියලා වාසු කියනවා. දේශපාලකයෝනේ කියලා තමයි කියන්නේ. ඇත්තටම ඉතින් දේශපාලකයෝ එහෙම තමයි නේද? පොරොන්දු දෙන්න හරි දක්ෂයෝ ඉටු කරන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතර අපි යනවා. දැන් මහ බැංකු ලොක්කන් ශාස්ත්‍ර කියන්න පටන් අරන් සර්. තව මාස 5ක් විතර දුක් විඳින්න වෙනවා කියලා කියන්නේ. ඒ වුණාට ශාස්ත්‍ර කියන හැමෝම ඉහළටම යන්න බෑ බං. හැමෝටම ඉහළටම යන්න බෑ බං කියලා තමයි කියන්නේ. හොඳයි. ඒ විදිහට තමයි දින මින පුවත්පතේ කාටුන් වලට අවධානය කරන්න තියෙන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ තවත් කාටුන් එකක් තිබෙනවා. දෙන්නෙක් දෙපැත්තෙන් ඉඳගෙන මනාප ටික දාපු පෙට්ටිය හලලා බලනවා. වෙන්න බෑනේ කියලා තමයි කියන්නේ. ඔය දකින්න ඔබ ඒ කාටුන් එක කවුද මේ දෙන්න කියලා දන්නවනේ ඉතින්. ඒ දෙන්නම බොහොම අමාරුවෙන් බලාගෙන ඉන්නවා. වෙන්න බෑනේ කියලා. මනාප ප්‍රමාණය අඩු වෙලා මීට වඩා හුඟක් මනාප තියෙයි කියලා තමයි විශ්වාසය පළ කරගෙන හිටියේ. අපි යනවා ඊළඟට දිව ඉන පුවත්පතට අවධානය යොමු කරන්නට. දිව ඉන පුවත්පතේ තිබෙන කාටුන් වලටයි දැන් අපේ අවධානය. ඒ අනුව කාටුන් වලට යන කලින් ඕකයි තත්ත්වය අපිට කවි පන්තියේ තිබෙන ඔබට ඉදිරිපත් කරන්නට. ගෝගෝ කියා එක් කරමින් අනුපානේ පාරේ සටන් කළ පිරිවර අඩු නෑනේ. ඒකෙන් සැබෑ ඌයෙන් ජනපති හීනේ මේ දැන් බෙදයි කිරිබත් සිරිකොත ගානේ. කිරිබත් සිරිකොත ගානේ බෙදනවා කියලා තමයි කියන්නේ. හැබැයි රටක් බලන් ඉන්නවා මේ මොහොතේ හැමෝම දිහා අරගල කරුවන් දිහා සහ පාලකයින් දිහා. ආතාපේ කවි පන්තියටයි අපි අවසාන වශයෙන් යන්න සූදානම් වෙන්නේ. ජනපතිතුමා පත් වූ පසු අභිනවයෙන් දලස් සජිත් දෙස බලමින් මැති සබයේ කියනා විටදි එක් වී වැඩ කරමු කියා ආතා අපේ කීවා හොඳ කතාවක්. රට ගොඩ ගන්නට වැදගත් එක්වීම ඒ වචනකට සීමා වුණි හැමදාම. අතහැර දමා දැන්වත් ඇති පොර කෑම ඉටු කළ යුතුයි කොයි කවුරුත් වගකීම. කවුරුත් හැම දේවල්ම දැන් අමතක කරලා දාලා එකට එකතු වෙලා රට ගොඩ ගන්න වගකීමට එකතු වුණොත් තමයි මේ වෙලාවේ වටින්නේ. ජනතාවගේ ආශිර්වාදයක් ලැබෙන්නේ. රටේ යහපත උදා වුණොත් තමයි ඔය කාටත්. ඒක තමයි අපිට අද කියන්න තියෙන්නේ. අපි අදට ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. ඊට උදෑසන 6:30ට සියත පත්තරේ සමගින් මුණ ගැහෙන්න අපි සූදානම්. හැමදෙනාටම ජයග්‍රාහී වූ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.